समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වදාළ අති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගෙන් අවසරයි චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමා ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන දායක පින්නතුන් ඇතුළු මේ සත්පුරුෂ පින්වත් පිරිස අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් සූත්‍ර දේශනාවකින් දහම් කරුණු ටිකක් දැන ඉගෙන ගන්න. පින්නතුනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් වන විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන් මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ භාවනාවේ අධිචිත්තේහි යෙදුන භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. ඒ නිසා සඳහන් කළා භාවනා යෝගීව වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාගේ සිතේ උපදින ලෝභ, ද්වේෂ, මෝහ
එහෙම නැත්නම් ඡන්දය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල ධර්මයන් ඇති වෙන වෙලාවට ඒ අකුසල ධර්මයන් නැවත සිතින් ඉවත් කරලා ආපහු සැරයක් කුසල අරමුණෙහි සිත පිහිටවලා තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගන්නේ කොහොමද? ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණාව විශේෂයෙන් විතක්ක සන්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කරලා දේශනා කරනවා. චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව තුල භාවනාව පිළිබඳව කරුණු සාකච්ඡා වෙන දේශනා කීපයක් සිදු කිරීම පිළිබඳව අපේ හේමක ඩයස් මැතිතුමාගේ ලොකු උනන්දුවක් තිබුණා. ඒ කාරණාවත් මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව අද යොදා ගන්න කල්පනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරලා තියෙනවා අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තේන කාලේන කාලං මානසිකා තබ්බානි කතමානි පංච. මහණෙනි, අදිචිත්තේහි යෙදුන භික්ෂුව විසින් කාලයෙන් කාලයට මෙම නිමිති පහ මෙනෙහි කළ යුතුයි. පින්නතුනි, මේ අදිචිත්ත කියලා කියන්නේ විපස්සනාවට පාදක කරගත්ත ධානවලට සමත ධාන මට්ටම් 8ක් දේශනා කරලා තියෙනවා. ඒවට කියන්නේ අට සමාපatti කියලා. මෙන්න මේ සමාපatti වලින් එකකට යම් යෝගීකුගේ සිත සමවැදිලා නම් අපි කියනවා අදිචිත්තයෙන් යුක්තයි කියලා. ඒ ගැන අට කතාවේ සඳහන් කරලා තියෙන ආකාරය බැලුවොත් අදිචිත්ත මනුයුත්තේන කියලා සඳහන් කරනවා. අදිචිත්ත මනුයුත්තේන. ඒ කියන්නේ උපන්න සිත. ඒ කාරණාවට උපන්න සිතට එහෙම නැත්නම් උපන් චිත්තයට කියලා සඳහන් කරනවා. උපන් සිතට වඩා බලවත් වෙච්ච විපස්සනා පාදක අට සමාපatti චිත්තයක් තියෙනවා නම් අන්න ඒ චිත්තයට අධික නිසා අදිචිත්තයි කියලා කියනවා. සාමාන්‍යයෙන් අපිට ඇති වෙලා තියෙන සිතට වඩා අට සමාපatti සහිත චිත්තයක් තියෙනවනම් ඒකටයි මෙතන අදිචිත්ත කියලා කියන්නේ. සාමාන්‍ය සිතක් සාමාන්‍ය භාවනාවක් කරගෙන යන කෙනෙකුට වඩා භාවනාව යම් ප්‍රමාණයක් දියුණු කරපු කෙනෙක් ගැන මෙතන සඳහන් කරනවා. අදිචිත්ත. විශේෂයෙන් මෙතන පැහැදිලි කරලා තියෙනවා යම් භික්ෂුවක් පිඬු පිනිස හැසිරීලා දන් වළඳලා නිශීදනය අරගෙන එක්තරා රුක්ෂ මූලයකට හෝ වනලැහැබකට හෝ පර්වත පාදයකට හෝ ගල් ගුහාවකට හෝ ශ්‍රමණ ධර්මයේ කරන්නෙමි කියලා නික්මෙනවා නම් අන්න ඒ නික්මෙන වෙලාවෙත් එතන ඉඳලා සුදුසු තැනට ගමන් කරලා භාවනාවට වාඩි වෙන තැන පිරිසිදු කරගන්න වෙලාවෙත් අදිචිත්ත මනුයුක්ත කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ අට කතාවේ කියන හැටි. දානේ වළඳලා ඉවර වෙලා විවේකීව භාවනා කරන්න ඕන කියලා හිතලා නිෂේධනය අරන් පිටත් වෙනවා. ඒ නිෂේධනයේ අතට අරන් පිටත් වෙන වෙලාවෙත් මේ අදිචිත්තේ තියෙනවා කියලායි සඳහන් කරන්නේ. අදිචිත්ත මනුයුක්ත කියන කාරණාව එතෙන්ටත් කියන්න පුළුවන්. භාවනාවට වාඩි වෙන තැන පිරිසිදු කරනකොට ඒත් අදිචිත්තයෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එතන පිරිසිදු කරලා අතපයත් පිරිසිදු කරගෙන පළඟක් බැඳගෙන වැඩ ඉන්න වෙලාවෙත් ඉන්නේ අදිචිත්තයෙන්මයි කියලා සඳහන් කරන්න පුළුවන් කියලා. මනස සිහියෙන්ම තමයි මේ හැම කටයුත්තකම යෙදලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ නැවත පැහැදිලි කරනවා තමන්ගේ කර්මස්ථානයේ මෙනෙහි කරද්දිත් වැඩ ඉන්නේ අදිචිත්තයෙන්මයි කියලා සඳහන් කරනවා. එහෙමනම් භාවන සඳහා පිටත් වෙන වෙලාවත් වාඩි වෙන තැන සුද්ධ පවිත්‍ර කරන වෙලාවත් අතපය සෝදගෙන පිරිසිදු කරගන්න වෙලාවෙත් කර්මස්ථානයේ මෙනෙහි කරද්දිත් කියන මේ හැම අවස්ථාවකම ගත කරන්නේ අදිචිත්තයෙන්මයි කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට පිණ්ඩපාතයේ වළඳලා එතනින් පස්සේ නැවත අද දානේ වළඳන්නේ නැහැ.
ඒකට කියන්නේ පිණ්ඩපාතේ පවාරණය කරනවා කියලා. අද දවසට ආයෙ වළඳන්නේ නැහැ කියලා මේ භික්ෂුව කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා භාවනා කරන්න තමන්ගේ සිත ඇති කරගන්නවා. දැන් මං ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න ඕනේ කියලා සිත ඇති කරගෙන ගමන් කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලම තියෙන්නේ අධිචිත්ත මනුයුක්ත කියන මේ කාරණාවමයි කියන එක විශේෂයෙන් අට කතාවේ නැවත නැවත තහවුරු කරලා දේශනා කරලා තියෙනවා. අන්න ඒ භික්ෂුවට තමයි කාලෙන් කාලට විතර්ක පහළ වෙන්නේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ අධිචිත්තයෙන් කටයුතු කරන භික්ෂුවට කාලෙන් කාලයට විතර්ක පහළ වෙනවා. එහෙනම් ඒ විතර්ක පහළ වුණාම මෙන්න මේ නිමිති පහ මෙනෙහි කරන්න කියලා කියනවා. මොන විතර්කද පහළ වෙන්නේ? ඡන්දය, ද්වේෂය, මෝහය. පහළ වුණාම මෙන්න මේ නිමිති පහ මෙනෙහි කරන්න කියලා කියනවා. ආන්ගේ අකුසල ධර්මය යටපත් කරගන්න. නැවත විස්තර කරනවා කාලෙන් කාලෙට කීවහම මේ කර්මස්ථානයේ කියන එක නිතරම හිතන්න ඕනේ නැද්ද කියලා. තමන් මෙනෙහි කරන කර්මස්ථානය නිතරම මෙනෙහි කරන්න එපාද කියලා ආපහු ප්‍රශ්නයක් අහනවා. මොකද මෙතන සඳහන් කරන්නේ කාලෙන් කාලෙට විතර්ක පහළ වෙනවා කියලා. ඒකට නැවත උත්තරයක් අට කතාවේ දෙනවා. ඒ කීවේ අධිචිත්තයක් තියෙන භික්ෂුව මෙන්න මේ නිමිති පහ බලන්න ඕනේ. අධිචිත්තයක් තියෙන භික්ෂුව මේ නිමිති පහ බලන්න ඕනේ. එහෙම කියන්නේ කර්මස්ථානයෙන් අහකට එන්න ඕන කියන එකයි කියලා සඳහන් කරනවා. මේ නිමිති පහ බලන්න කර්මස්ථානයෙන් අහකට එන්න ඕන කියන කාරණාවයි. පාලිහි සඳහන් කරනවා ආන් ඒ කර්මස්ථාන 38කට බෙදලා තියෙන බව. ඒ කියන්නේ සමත කර්මස්ථාන 38ක්. එතකොට සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා සමත කර්මස්ථාන 40ක්. සම 40 කර්මස්ථාන. විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ මහ තෙරුන් වහන්සේ කර්මස්ථාන 40ක් විස්තර කරනවා. නමුත් ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන්නේ කර්මස්ථාන 38ක් කියලා. අට කතාවෙත් සඳහන් කරලා තියෙන්නේ කර්මස්ථාන 38ක් කියලා. නමුත් ඒකට තවත් එකතු වෙන කරුණු දෙකක් තියෙන නිසා මෙතෙන්ට කර්මස්ථාන 40ක් කියලා කිව්වත් කිසිම වරදක් නැති බව සඳහන් කරනවා. නමුත් මෙතන අට කතාවේ සඳහන් කරලා තියෙන කර්මස්ථාන 38ක් කියන කාරණාව නිසායි මේ අවස්ථාවේ කර්මස්ථාන 38ක් කියලා සඳහන් කරන්නේ. නැත්තම් විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන 40ක් සමත කර්මස්ථාන දක්වලා තියෙනවා. එහෙමනම් මෙතනට සඳහන් කරනවා මෙන්න මේ කර්මස්ථාන 38කට බෙදලා තියෙනවා. එයින් Tamanට කැමති කර්මස්ථානයේ අරගෙන සුදුසු තැනකට ගිහිල්ලා මෙනෙහි කරනකොට මෙන්න මේ කෙලෙස් එහෙම නැත්නම් උපක්ලේශ කියලා අපි කියනවා. ඇති වෙන්නේ නැත්නම් මේ නිමිති පහ අවශ්‍ය නැහැ. Tamanගේ කර්මස්ථානයේ මෙනෙහි කරනකොට අර ඡන්දය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් එන්නේ නැත්නම් මේ නිමිති පහ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. නමුත් යම් භික්ෂූන් වහන්සේ නමකට කර්මස්ථානයේ මෙනෙහි කරන අතරතුර අර කෙලෙස් එනවනම් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානයෙන් බැහැර වෙලා විශේෂයෙන් මෙනෙහි කළ යුතු කරුණු කීපයක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට එහෙම කෙලෙස් එන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙලෙස් ඉපදුනොත් කර්මස්ථානයෙන් බැහැර වෙන්න ඕනේ. යම් වෙලාවක හිත සමාධිගත නොවි පෞකාර කෙලෙස් පහළ වෙනවා නම් විතරක් අන්න ඒ වෙලාවට තමයි මේ විතක්ක සංතාන නිමිත්ත මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. කරුණු පහක් දක්වනවා මෙනෙහි කරන්න කියලා. ඒ තමයි විතක්ක සංතාන කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි මෙතන මේ චන්දූප සංහිතානි කියලා වචනය විශේෂයෙන් පැහැදිලි කරනවා. චන්දූප සංහිතානි. ඒ කියන්නේ ඡන්ද සහිත රාග සංප්‍රයුක්ත සිත්. ඡන්දය කියලා කිව්වොත් රාගයටයි. එහෙනම් රාග සංප්‍රයුක්ත කියන්නේ රාගය මිශ්‍ර වුණ සිත් එනකොට මෙන්න මේ විතර්ක තුනේ ශේෂ්ත්‍රයයි අරමුණයි දැනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මේ ඡන්දය සහිත ද්වේෂය, මෝහය ආදී අකුසල චෛතසික ධර්මයන් තමන්ගේ සිතට එනකොට
භාවනාව වඩන කෙනා දක්ෂ වෙන්න ඕනේ. මෙන්න මේ අකුසල විතර්කයන් තුනේ ශේස්ත්‍රය මොකක්ද? අරමුණ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේක ශේස්ත්‍රයයි මේක අරමුණයි කියන එක දැනගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ ශේස්ත්‍රයයි අරමුණයි දැනගත්තාම විශේෂයෙන් ඒක ප්‍රහාණය කරන්න හරි පහසුයි. එතකොට එක විතර්කයක් එක කාරණාවක් අරගෙන විස්තර කරනවා. ඡන්දය සහිත ලෝභ සහගත සිත් 8ක් තියෙනවා කියලා. ලෝභ සහගත සිත් 8ක් අභිධර්ම පිටකේ පැහැදිලි කරනවා. ලෝභ මූලික සිත් 8. එතකොට මේ ලෝභ මූලික සිත් 8 තමයි මේ ඡන්දය, ද්වේෂය, මෝහය කියන අකුසල චෛතසික ධර්මයන්ගේ ශේස්ත්‍රය. අපි දැන් කිව්වේ ශේස්ත්‍රයයි අරමුණයි දැනගන්න ඕනේ කියලානේ. මේ ලෝභ මූලික සිත් 8 තමයි ශේස්ත්‍රය කියලා කියන්නේ. එහෙනම් මොනවද මේ ලෝභ මූලික සිත්? සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත්. සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, සසංකාරික සිත්. සෝමනස්ස සහගත, ditthිගත, විප්පයුක්ත, අසංකාරික සිත්. සෝමනස්ස සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික සිත්. උපේක්ඛා සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත්. උපේක්ඛා සහගත, ditthිගත, සංප්‍රයුක්ත, සසංකාරික සිත්. ඊළඟට සඳහන් කළා උපේක්ෂා සහගත, ditthිගත, විප්පයුක්ත, අසංකාරික සිත්. උපේක්ඛා සහගත, ditthිගත, විප්පයුක්ත, සසංකාරික සිත්. මෙන්න මෙහෙම ලෝභ මූලික සිත් 8ක් අභිධර්මයේ පැහැදිලි කරනවා. ඉතින් ඒ එක සිතක් ගානේ මේ සිත මොකක්ද කියන කාරණාව පැහැදිලි කරනවා නම් ඒක අභිධර්මයේත් එක්ක සාකච්ඡා කරමින් පැහැදිලි කරන්න ඕනේ. නමුත් මේ වෙලාවේ අපි ඒ කාරණාව එච්චර ගැඹුරට පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ තමයි ලෝභ මූලික සිත් 8. මේ 8 තමයි මේ අකුසල විතර්කයන්ගේ ශේස්ත්‍රය. මොකද හැම අකුසල කර්මයක් තුළම ලෝභය අන්තර්ගත වෙන හින්දා. ද්වේෂයේ සහිත සිත් වලට ශේස්ත්‍රය කියලා කියන්නේ දෝමනස්ස සහගත සිත් 2. ද්වේෂ සහිත සිත් වල ශේස්ත්‍රය කියන්නේ දෝමනස්ස සහගත සිත් 2. මොනවද? දෝමනස්ස සහගත, පටිඝ සංප්‍රයුක්ත, අසංකාරික සිත්. දෝමනස්ස සහගත, පටිඝ සංප්‍රයුක්ත, සසංකාරික සිත්. මේක ද්වේෂයේ ශේස්ත්‍රයයි. ඒකට මුලින් සඳහන් කළේ ඡන්දය. එහි ශේස්ත්‍රය තමයි ලෝභ මූලික සිත් 8. ද්වේෂයේ ශේස්ත්‍රය බවට පත් වෙනවා මෙන්න මේ දෝමනස්ස සහගත සිත් 2. එතකොට සඳහන් කරනවා ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මුසාවාදය, පිසුණු වචනය, සම්පප්‍රලාපය. මේ අකුසල කර්මපත 7 සිදු කිරීම වශයෙන් ද්වේෂ මූලික සිත් උපදිනවා. මෙතන අකුසල් 7ක් ගැන සඳහන් කරනවා. ආන්ගේ අකුසල් 7 යම් සිතක උපදිනවා නම් ඒ අකුසල් උපදින්නේ ද්වේෂයේ පදනම් කරගෙනමයි. මේවා ද්වේෂයේ මූලික කරගෙන උපදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මව්පිය, දූදරු, හිතවත් ආදීන්ගේ වියෝවීමක් ඇති වුණ කල්හි අපට ද්වේෂය ඇති වෙනවා. තවත් ද්වේෂය ඇති වෙන තැන. මොකද මේ වියෝවකදී දුක ඇති වෙනවා. දුක කියන කාරණාව යට ද්වේෂය තියෙනවා. ඊට සියුම් වූ ද්වේෂයක්, දුක, කනස්සල්ල, කනගාටුව මේ කාරණාවන් තුල අන්තර්ගතයි. ඊළඟට සඳහන් කරනවා තවත් අලාභයක් වුණු විටදීද ද්වේෂය උපදිනවා. අපිට යම් බලාපොරොත්තු වෙන්නේ ලාභයක්, නමුත් සිද්ධ වුණේ අලාභයක්. එහෙම වෙලාවටත් ද්වේෂය උපදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා තමන් අතින් ලොකු වරදක් සිදු වුණු විටත්, ලොකු වැරද්දක් වෙලා ඊළඟට පසුතැවෙනවා වැරද්ද සිද්ධ වීම සම්බන්ධයෙන්. ඒ වෙලාවටත් ද්වේෂයේ උපදින ආකාරයක්, අවස්ථාවක් හැටියට පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි දුක් වීම වශයෙන්
උපදිනවා නම් යමක් මේ ලෝකේ දුකක් කනගාටුවක් යම් තැනක අපිට ඇති වෙනවා නම් හැම තැනම දුකයි කනගාටුවයි ළඟ තියෙන්නේ ද්වේෂ මූලික සිත. ඒ තුල ද්වේෂය අන්තර්ගතයි කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කළා තමන්ට වඩා ඊටාම හොඳට කාලා බීලා ඉන්න අය දැක්කහම ඇඳලා පැළඳලා ඉන්න අය දැක්කහම සැප පහසු යාන වාහන පාවිච්චි කරන අය දැක්කහම සුව පහසු වාසස්ථානවල වාසය කරන සුව පහසු සයනාසනවල සැතපෙන එහෙම අය දැක්කහම හිතේ නිරන්තරයෙන් ඊර්ෂ්‍යා සහගත ද්වේෂ මූලික සිත් පහළ වෙනවා කියලා. නිතර අනුන්ගේ අගුණ කියමින් අගුණ සිතමින් ඉන්න අයට එක දිනකට බොහෝම ද්වේෂ සිත් ඇති වෙනවා කියලා කියනවා. නිතරම අනුන්ගේ අගුණ තමයි සඳහන් කරන්නේ. නිතරම අනුන්ගේ දුර්ගුණයක්මයි මෙනෙහි කරන්නේ. අගුණ කියනවා දුර්ගුණ මෙනෙහි කරනවා විවේචනය කරනවා. මෙහෙම කරන අයට දවස පුරා වැඩියෙන් උපදින්නේ මෙන්න මේ ද්වේෂය මුල් කරගත් අකුසල සිත්මයි කියන කාරණාව සඳහන් කරනවා. මේ ආදි වශයෙන් ද්වේෂය උපදින තවත් අවස්ථා බොහෝමයක් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන සමාජයේ එහෙම අවස්ථා බොහෝමයකට මුණ පානවා. ද්වේෂය උපදින තැන්. ඊළඟට සඳහන් කළා මෝහය. මෝහ සහිත සිතට ශේෂ්ත්‍රය වෙන්නේ අකුසල සිත් 12 කියලා සඳහන් කරනවා. අභිධර්මයේ පැහැදිලි කරනවා අකුසල මූලික සිත් 12. ආන්ගේ අකුසල් මුල් 12 විශේෂයෙන් මෙන්න මේ මෝහය සඳහා හේතු වෙනවා. මෝහයට ශේෂ්ත්‍රය අකුසල සිත් 12 කියන කාරණා විස්තර කරනවා. උපේක්ෂා සහගත විතිකිච්ඡා සංප්‍රයුක්ත සිත් උපේක්ෂා සහගත ඖදත්‍ය සංප්‍රයුක්ත සිත් මේ මූලික සිත් දෙක මෙහෙම සඳහන් කරනවා. මේ දෙක විතරක් නෙමෙයි තවත් ඊට සමාන සිත් ගණනාවක් සඳහන් කරනවා. ඒක තමයි මෝහයේ ශේෂ්ත්‍රය කියලා සඳහන් කරනවා. මේ කරුණු තව ටිකක් විස්තර කරමු ඉස්සරහට. වෙනතුනි ලෝභ සහගත සිත්වලට ලෝභ සිත් 8, ද්වේෂ සහගත සිත්වලට ද්වේෂ සිත් 2, මෝහ සහගත සිත්වලට අකුසල සිත් 12ම ශේෂ්ත්‍රය බවට පත් වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ මේ වගේ ශේෂ්ත්‍රය තමයි මේ සඳහන් කළේ. එහෙම නැත්නම් ඡන්ද, ද්වේෂ, මෝහ කියන මේ අකුසල කර්මවල ශේෂ්ත්‍රය. ඊළඟට සඳහන් කළා ආරම්මණය. මොකද්ද මේ ආරම්මණය කියලා කියන්නේ? ටිකක් වචනවල ගැඹුරක් තියෙන්න පුළුවන්. අට කතාවේ පැහැදිලි කරන වචන ආරම්මණය. සත්වයාට විතක සත්වයෝ තවත් විතක සංස්කාර අරමුණු වෙන්න පුළුවන්. මොකටද? මෙන්න මේ අකුසල සිත් පහළ වෙන්නේ. විතක සත්වයෝ අරමුණු වෙනවා, තවත් විතක සංස්කාර අරමුණු වෙනවා. එහෙනම් විතක සත්වයෝ අරමුණු වෙනවා කියලා කියහමත් තවත් විතක සංස්කාර අරමුණු වෙනවා කියලා කියහමත් ඒ කොයි ක්‍රමයෙන්ද කියන කාරණාව අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. සත්වයකගෙන් තොර දේවල් සංස්කාර කියලා කියනවා. සත්වයක් නැති දේවල් වලට සංස්කාර කියලා කියනවා. එහෙනම් මෙතන විශේෂයෙන් පැහැදිලි කළා ඉෂ්ට, අනිෂ්ට, උපේක්ෂා සහගත අරමුණු සංස්කාර කෙරෙහි උපදිනවා කියලා කියනවා. ඒ කියන්නේ ඡන්දය හෙවත් රාගය සහිත විතර්කයක් සත්වයක් මුල් කරගෙන ඇති වෙනවා නම්, රාග විතර්කයක් සත්වයක් මුල් කරගෙන උපදිනවා නම් ආන්ගේ රාග නිමිත්ත ඒ අකුසලේ නැති කරගන්න ප්‍රධානව මෙනෙහි කරමින් හිටපු කර්මස්ථානයෙන් බැහැර වෙලා වෙනත් කාරණාවක් මෙනෙහි කරන්න ඕනේ. අපි ඒකනේ මුලින් සිහිපත් කළේ. මෙනෙහි කරගෙන යන කර්මස්ථානයේ තුල මෙන්න මේ වාගේ අකුසල චෛතසික ධර්මයන් හිතට ආවොත් එක්ක රාගය එනවා, නැත්තම් ද්වේෂය එනවා, එහෙම නැත්තම් මෝහය එනවා. යම් නිමිත්තක් මෙනෙහි කර කර ඉන්න වෙලාවේ තමයි මේ අකුසල චෛතසිකය එන්නේ. ඒ අකුසල චෛතසිකය එළඹුණොත් ඒ වෙලාවේ මෙනෙහි කර කර ඉන්න නිමිත්තෙන් බැහැර වෙලා වෙනත් නිමිත්තකට යන්න කියලා දේශනා කරනවා.
අට කතාවේ මේ පිළිබඳව පින්නතුනි වෙනම විශේෂ විස්තරයක් සඳහන් කරනවා. එහෙනම් අපි අට කතාවේ තියෙන විස්තරයත් සම්බන්ධ කරගෙනම සූත්‍රයත් එක්කම මේ කාරණාව සාකච්ඡා කරමු. අට කතාවේ සඳහන් කරනවා මේ ගැන එම විතර්කය ඡන්දය. මෙතන විශේෂයෙන් ඡන්දය කියලා කියන්නේ රාගයට. ඡන්දය සහිතද, ද්වේෂය සහිතද, මෝහය සහිතද ඒට පිළියම් වශයෙන් මෙහෙම කළ යුතුයි කියලා සඳහන් කරනවා. මෙහෙම අකුසල ධර්මයන් එළඹුණොත් ඒකට කොයි විදිහේ පිළියමක්ද කරන්නේ? ඉදිරියට මේ කාරණාව තුළ යෙදෙන්නේ කොහොමද? මේ අකුසල ධර්මයන් යටපත් කරගන්න හැටි. මේ කාරණා පහ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විශේෂ උදාහරණ දක්වනවා. අපි මේ උදාහරණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම සාකච්ඡා කරමු. එතකොට යම් කෙනෙකුගේ හිතට රාගය ඇති වුණොත් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානයෙන් බැහැර වෙලා අසුභය මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ රාගය නැති කරගන්න කර්මස්ථානයෙන් බැහැර වෙලා අසුභය මෙනෙහි කරන්න කියලා සඳහන් කරනවා. නිමිත්ත හැටියට ගන්න ඕනේ මෙන්න මේ අසුභයයි කියන කාරණාව සඳහන් කළා. සංස්කාරයක් කෙරෙහි රාගය ඇති වුණොත් සංස්කාර මොනවද කියලා කෙටියෙන් පැහැදිලි කරනවා. දානේ වළඳන පාත්‍රය. පාත්‍රයේ කෙරෙහි ලෝභ සිතක් එන්න පුළුවන්. මගේ පාත්‍රය හොඳයි. මගේ පාත්‍රය හීරිලා නැහැ, බොහොම පිරිසිදුයි. මගේ පාත්‍රය හොඳ වටින ලෝහයකින් හදලා තියෙනවා. මේක මට ජීවිත කාලෙටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාත්‍රය පිළිබඳ ලෝභකමක් එන්න පුළුවන්. පාත්‍රා තවිකය පිළිබඳව ලෝභකමක් එන්නත් පුළුවන්. මේක හොඳ වර්ගයේ තවිකයක්. මෙහෙමෙව්ව හැමතැනම නැහැ. මෙහෙමෙව්ව හැමෝටමත් නැහැ. එහෙම ඉතලා තවිකය පිළිබඳව ලෝභකමක් එන්නත් පුළුවන්. ඊළඟට තමන් පරිහරණය කරන සිවුරු පිරිකර පිළිබඳව ලෝභකමක් එන්නත් පුළුවන්. මේක හොඳ සිවුරක්. මේක උසස් වර්ගයේ සිවුරක්. මේක කයට බොහොම සැහැල්ලු, ඒ වගේම ලොකු පහසුවක් තියෙන සිවුරක්. මේක හොඳට මහලා තියෙන සිවුරක්. මේකේ පාටත් හොඳයි. මේක මහලා තියෙන රෙද්දත් හොඳයි. එහෙම වශයෙන් තමන්ගේ සිවුර ගැන ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට සේනාසනය ගැන, වාසය කරන කුටිය සම්බන්ධයෙන් ලෝභකමක් එන්නත් පුළුවන්. සැතපෙන යහන පිළිබඳව ලෝභකමක් ඇති වෙන්නත් පුළුවන්. පාවිච්චි කරන පාවහන් පිළිබඳව ලෝභකමක් එන්නත් පුළුවන්. එතකොට දැන් මෙතන සත්වයේ නැහැ. එහෙමනම් සත්වයේ නැති දේවල් වලට මොනවද කියනවා කිව්වේ? සංස්කාර. මෙන්න මේ විදිහට මේක ලස්සනයි, මේක හොඳයි, මේක සැහැල්ලුයි ආදී වශයෙන් සංස්කාරයන් කෙරෙහි යම් විතර්කයක් ඇති වුණොත් ඡන්දය සහිත විතර්ක ඇති වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඡන්දය සහිත විතර්ක. ඒකත් රාගයක්ම තමයි. සත්වයින් පිළිබඳව තියෙන රාගය, සංස්කාර පිළිබඳව තියෙන රාගය. එහෙනම් රාගය කියලා කියහම එතන ලෝභ මූලිකයි, ලෝභ මිශ්‍රිතයි. එතකොට මේ තමයි සංස්කාර පිළිබඳව තියෙන ඡන්දය. ඡන්දය කියලා කියහම රාගය කියන වචනයත් එතන තියෙන බව අපේ අය දැන් දන්නවා. එතකොට විශේෂයෙන් සඳහන් කරනවා අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. දැන් අතන සත්වයක් පිළිබඳව රාගය ඇති වෙනකොට අසුභය මෙනෙහි කරන්න කිව්වා. සංස්කාරයක් පිළිබඳව රාගය ඇති වෙනකොට අනිත්‍ය මෙනෙහි කරන්න කියලා කිව්වා. අන්න ඒ වගේම සඳහන් කළා ද්වේෂය සම්බන්ධයෙන් කියනකොටත් සත්වයක් කෙරෙහි ද්වේෂය ඇති වෙනවා නම් මූලික කර්මස්ථානයේ අතහැරලා මෛත්‍රී කර්මස්ථානයට යන්න කියලා. දැන් ද්වේෂයේ තියෙන සත්වයක් ගැන. එතකොට මෙනෙහි කරන කර්මස්ථානයේ පැත්තක තියලා මෛත්‍රී කර්මස්ථානයට යන්න කියලා කිව්වා. ඊළඟට සඳහන් කළා සංස්කාරයක් කෙරෙහි ද්වේෂයක් ඇති වුණොත් අපි කියමු ගේ ඇතුලේ යනකොට මොනවා හරි දෙයක් කකුලේ හැප්පෙනවා. පුටු කකුලක හරි, මේස කකුලක හරි, එහෙම නැත්නම් තියලා තිබ්බ යමක තමන්ගේ පාදේ ගැටෙනවා. එහෙනම් යමක කකුල හැපුණොත්
ඒ භාණ්ඩය සම්බන්ධයෙන් ද්වේෂයක් ඇති වෙනවා. එතකොට සත්වයක් ගැන නෙමෙයි ඇති වෙන්නේ, මේ භාණ්ඩය සම්බන්ධයෙන් තමයි ද්වේෂයක් ඇති වෙන්නේ. සමහරලාට ඒක උස්සලා විසි කරන්න පුළුවන් නම් උස්සලා විසි කරනවා. තවත් වෙලාවක රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. අපි කියමු බණක් අහමින් ඉන්නවා. හදිස්සියේ මේකේ රූප අපැහැදිලි වෙලා යනවා. ආන් එතකොට ඒ සම්බන්ධයෙන් අපිට ද්වේෂයක් ඇති වෙනවා. සමහර වෙලාවට තමන්ගේ දුරකථනයේ වැඩ කරන්නේ නැහැ. දැන් දවස් දෙකක් තුනක් එක්කෝ ඇමතුමක් ගත්තාම මග නතර වෙනවා. නැත්තම් ඇමතුමක් ගත්තාම සද්දය ඇහෙන්නේ. දැන් ඒ පිළිබඳව ද්වේෂයයි කියලා සමහරලාට ඒක පොළවේ ගහලා විනාශ කරලා දානවා. නැත්තම් අල්ලලා විසි කරලා දානවා. දැන් භාණ්ඩයක් පිළිබඳව ද්වේෂය ඇති වෙලයි තියෙන්නේ. ආන් ඒ විදිහට ද්වේෂයක් ඇති වුණොත් ධාතු මනසිකාරය වඩන්න කියලා සඳහන් කරනවා. යම් සංස්කාරයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ධාතු මනසිකාරය වඩන්න කියලා කියනවා. මෙතන සත්වයක් නැහැ, ධාතුවක් පමණයි තියෙන්නේ කියන කාරණාව හිතලා මේ ධාතුවක් පැවතිලා නැති වෙලා යන එකක්. ස්ථිර දෙයක් නෙමෙයි, පැවතිලා නැති වෙලා යන එකක්. ආන් එහෙම හිතලා ඒ ද්වේෂය නැති කරගන්න උත්සාහ කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මෝහය ඇති වුණොත් විශේෂයෙන් සඳහන් කළා ධර්මතා පහක් ඒ සඳහා පැහැදිලි කරලා තියෙනවා කියලා. මෝහය නැති කරගන්න ධර්මතා පහක යෙදෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙනම් මොනවද මෝහය නැති කරන ධර්මතා? ඒක නැවත විස්තර කරනවා මොහුගේ හෝ ඇයගේ අතපය, නියපොතු, කෙස්, මුහුණ, ඇස් මේ ආදිය ලස්සනයි කියලා හිතුනොත් දැන් අර අපි මුලින් සඳහන් කරපු කාරණා ටික අට කතාවේ නැවත විස්තර කරනවා. සත්වයේ කෙරෙහි ඡන්දය ඇති වුණොත් ඒක මෙනෙහි කරන හැටි. අසුබහිනේ වඩන්න කිව්වේ. එහෙනම් යම් කෙනෙක් දිහා බලලා අපිට ඡන්දය ඇති වෙන්න පුළුවන් කෙස් පිළිබඳව, දත් පිළිබඳව. කෙනෙක් දැක්කහම දත් ටික නම් ලස්සනයි කියලා හිතෙන්න පුළුවන්. කෙස් කලඹ නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නිය ටික දැක්කහම හරි අපූර්වයි කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් කෙස් සම්බන්ධයෙන්, දත් සම්බන්ධයෙන්, නිය සම්බන්ධයෙන්, මුහුණ සම්බන්ධයෙන්, ඇස් ආදිය සම්බන්ධයෙන් මේ සියල්ලම එකතු කරලා හරි ලස්සනයි නේද කියලා හිතුනොත් ආන්ගේ ලස්සනයි කියලා ඇතිවෙච්ච රාගසිත මැඩගන්න තමයි එහි අසුබ බව දකින්න කියලා සඳහන් කළේ. ඒ කාරණා තුන මේ ආපහු විස්තර කරනවා. ඒක සඳහන් කරනවා තමන්ට රාගය ඇති වුණොත් කෙස් කෙරෙහිද, නිය කෙරෙහිද, දත් කෙරෙහිද, ඇස් කෙරෙහිද, එහෙම නැත්නම් ශරීරයේ වෙනත් අංගයක්, ඉන්ද්‍රියක් කෙරෙහිද රාගය ඇති වෙන්නේ. දෙතිස් කුණපය මෙනෙහි කරන්න කියලා කියනවා. දෙතිස් කුණපේම මෙනෙහි කරන්න කියලා කියනවා. මේ ආත්ම භාවය ඇටකොටු 300ක් සහිතයි. ඇටකොටු 300ක් සහිතයි. ඇටකොටු 300කින් තමයි මේ ආත්ම භාවය ඔසවගෙන ඉන්නේ. නහරවැල් 900කින් ඒ ඇටකොටු බැඳලා වෙලලා තියෙනවා. ඊළඟට සඳහන් කළා ඇටවලට මස් ගලපලා තියෙනවා. ඒ නිසා මනාව නගා හිටවලා පවත්වගෙන යනවා. ඊළඟට සඳහන් කරනවා සමකින් වට කරලා තියෙනවා. තෙත සමකින් වට කරලා තියෙනවා. සම මතු පිට සිවියකුත් තියෙනවා. ඊළඟට සඳහන් කළා මේ ශරීරයේ 9ක් වූ වනමුව තුලින් නිරන්තරයෙන් අසූචි වැగిරෙනවා. වනමුව 9ක් තියෙනවා කියලා කියනවා. වන කියලා කියන අපි තුවාල වලට. එහෙනම් නිරන්තරයෙන් විවෘත වෙච්ච මුඛ 9ක් තියෙනවා. මේ අර රාගය නැති කරන්න හිතන හැටි. ඒ වනමුව වලින් නිරන්තරයෙන්ම අපද්‍රව්‍ය වැగిරෙනවා. ගත යුතු පිරිසිදු කිසිම දෙයක් ඒ වනමුව වලින් එළියට එන්නේ නැහැ. දකින්න පිළිකුල්, දකින්න අප්‍රසන්න, නිරන්තරයෙන් අනුන්ගෙන් සංගවන, අනුන් දකින්නට අකමැති දේවල්ම තමයි ඒ වනමුව වලින් එළියට එන්නේ. ඒ නිසා සඳහන් කළා 99000ක් ලෝම කූප මේ ශරීරයේ තියෙනවා කියලා. අපේ ශරීරේ ලෝමගස් 99000ක් තියෙනවා කියලා සඳහන් කරනවා.
ඒ හැම ලෝම ගහක් ගාවින්ම දහදිය මතුවෙනවා. එහෙනම් ඒ දහදිය කීවෙත් අපිරිසිදු දෙයක්. ඒ නිසා හිතන්න කියලා සඳහන් කළා 99000ක් ලෝම කූප වලින්ද නිරන්තරයෙන් අසුචිය වැහෙන්නේය. මෙතන අසුචිය කියලා කිව්වේ අපිරිසිදු දේවල්. එහෙනම් දහදිය කියලා කියන්නේ අපිරිසිදු වූ දෙයක්. එහෙනම් එහෙම හිතන්න කියලා සඳහන් කළා. එතකොට කාටද මෙහෙම හිතන්න කියන්නේ? අධිචිත්තේහි යෙදෙන භික්ෂුවකට. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ධම්මපද පාළියේ තැනක පැහැදිලි කළා. ඒ කේමා බිසවට කරුණු දක්වනකොට කේමා රූපයට හුඟක් ඇලිලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බොහෝ අකමැත්තක් දක්වපු කෙනෙක්. නමුත් බිම්බිසාර රජුගේ උපායක් නිසා කේමා භාග්‍යතුන් වහන්සේ දකින්න වේළුවනේට යනවා. වේළුවනේට ගියහම කේමට දකින්න ලැබුණේ කේමට වඩා ලස්සන රූපයක්. එතකොට කේමට තමන්ගේ රූපය පිළිබඳව තියෙන තණ්හාව නැති වුණා. අර රූපය පිළිබඳව තණ්හාවක් ඉපදුනා. ඇයට තමන් ඒ දකින්න රූපේ තරම් සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා හිතෙන තරමටම තමන් ගැන තිබ්බ තණ්හාව නැති වෙලා ඇය ගැන තණ්හාව ඉපදුනා. ඇගේ රූපයෙන් සොලොස් කලාවෙන් එක කලාවක්වත් තමන් වටින්නේ නැහැ කියලා කේමට හිතුණා. අර රූපේ දිහාම බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙමෙන් ඇවියපත් කළා. අන්තිමට බිම වැටුණා. මල මූත්‍රා ගොඩේ වැතිරුණා. ඇය මැරිලා ගියා. ඊට පස්සේ නවසීවතිකයමත් කේමට පෙන්නුවා. නවසීවතිකයම කේමට මෙනෙහි කරවලා බුදුරජාණන් වහන්සේ කේමට කතා කළා. කතා කරලා රූපේ තතු කේමට මනාව පැහැදිලි කළා. මේ කයේ තතුත් කේමට මනාව පැහැදිලි කළා. නිජ්ජරන්තං උග්ගරන්තං පග්ගරන්තං සඳහන් කළා කේමාවින්. ඔය ලස්සන කයේ උඩිනුත් උතුරනවා යටටත් වැగిරෙනවා. මෙන්න මේ කතා කරන වනමුව නමයම ගැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මුළු ශරීරය ගැනම විස්තර කරනවා. එහෙම විස්තර කරලා ඉවර වුණාම මේ කයේ ලෝභ කරන්න තැනක් ඇත්තෙම නැහැ කියන කාරණාව කේමට හොදටම වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේ කය පිළිබඳව කාරණා මැනවින් දක්වලා ධර්ම දේශනාව කරාම කේමා විසව සෝවාන් වෙනවා. බුදුරජාන් වහන්සේ ඇයට පැහැදිලි කරනවා කේමාවිනි මේ කයේ තියෙන පිළිකුල් බව. මෙන්න මෙහෙමයි. ඉතින් ඒ කරුණ අපි දේශනාවල් වලින් ඕනතරම් අහලා තියෙනවා මේ කයේ තියෙන පිළිකුල් බව කොහොමද කියලා. දිවා රාත්‍රී දෙකේ වනමුව 9කින් අපද්‍රව්‍යම උතුරනවා. ලෝම කූප 99000කින් අසුචියම වැగిරෙනවා. අපිරිසිදු දෑම වැగిරෙනවා. තනියම දුන්නොත් ගත යුතු දෙයක්ම ඇත්තෙම නැහැ. දතක් ගලවලා දුන්නත් ප්‍රිය නැහැ. ඇහැක් ගලවලා දුන්නත් ප්‍රිය නැහැ. නියපොත්ත ගලවලා දුන්නත් ප්‍රිය නැහැ. කෙස් ටිකක් ගලවලා දුන්නත් ප්‍රිය නැහැ. හම ගලවලා දුන්නත් ප්‍රිය නැහැ. මස් දුන්නත්, ලේ දුන්නත්, සෙම දුන්නත්, සැරව දුන්නත්, මල මූත්‍රා දුන්නත්, කොටස් හැටියට දුන්නොත් ඒ එකකටවත් කිසිම ප්‍රිය බවක් නැහැ. නමුත් අපි රාගයෙන් බැඳෙන රාගයෙන් ඇලෙන මේ රූපය කේමාවිනි ඇවිදින වැසිකිළියක් වගේ. අපි මේ වාඩි වෙලා ඉන්නකොට එකපස්සෙක මල පහ එකතු වෙනවා, මුත්‍රා එකතු වෙනවා. මෙතනින් නැගිටලා යනකොට දෙකම ඔසවගෙන අපි බැහැර වෙනවා. එතකොට වැසිකිළියක් කැසිකිළියක් හා සමානයි. තවත් නොයෙක් ජීවීන්ට ආහාරයක් වෙච්ච කයක්. දහස් ගණනක් ජීවීන්ට වාසස්ථාන වෙච්ච කයක්. ඔවුන් මල පහ කරන්නෙත් මේ ඇඟේමයි. ඔවුන් මැරෙලා යන්නෙත් මේ ඇඟේමයි. ඔවුන් දරුවෝ බිහි කරන්නෙත් මේ ඇඟේමයි. ඒ ආදි වශයෙන් බලහම සුසාන භූමියක්, සූතිකාගාරයක්, වැසිකිළියක් මේ ආදි වශයෙන් ආයත් කරුණු දක්වන්න පුළුවන්. මේ විදිහට මේ කය පිළිබඳව ඇල්ම නැත්තටම නැති වෙන්න කේමට සඳහන් කරනවා කේමාවිනි මේ ලෝකේ ජීවත් වෙන අඥාන පුරුෂයෝ, මෝඩ පුරුෂයෝ මෙන්න මේ කුණු ගොඩ කෙරෙහි බොහෝම ඇලෙනවා. අඥාන පුරුෂයාගේ පැතුම කේමාවිනි මේ කුණු ගොඩයි කියලා. මේ කුණු ගොඩ බෙදාගන්න සමහරු ගහ ගන්නවා, සමහරු මරා ගන්නවා, සමහරු පිහියෙන් අනිනවා, සමහරු සියදිවි හානි කර ගන්නවා. මෝග පුරුෂයන්ගේ හැටි. එහෙනම්
අඥානයාගේ එකම පැතුම මේ කුණු ගොඩයි කියලා පැහැදිලි කරනවා. ඔය විදිහට කරුණු දක්වහම කේමා බිසව සෝවාන් වෙනවා. ඇගේ අරහත්ත්වය උදෙසා භාග්‍යතුන් වහන්සේ තවත් වෙනත් ගාථා රත්නයක් දේශනා කළා. යේ රාග රත්තානුපතන්ති සෝතං සයං කතං මක්කට කෝජාලං ඒතම් පිචෙත්වාන වජන්ති දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහයි. මේ ගාථා රත්නේ දේශනා කරාම කේමා බිසව සෞඛ්‍යලිස්නසල රහත් වෙනවා. සියලුම ආභරණ දරාගෙනම රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට කතා කරලා කියනවා මහරජා කේමා එක්කෝ මහාන වෙන්න වටිනවා. එහෙම නැත්නම් අද පිරිනිවන් පාන්න වටිනවා. මොකද රජුරු කියන්නේ කියලා. ස්වාමීනි පිරිනිවන් පෑමෙන් ඇති පළක් නැහැ. පැවිදි කරන්න කියලා රජුරු අවසර දෙනවා. ඉතින් ඒ අසුභය තමයි භාග්‍යතුන් වහන්සේ සිහිපත් කෙරෙන්නේ. අසුභය සිහිපත් කරවලා තෘෂ්ණාව ගැන කරුණු පැහැදිලි කළා. එහෙනම් මේ භාවනාව වඩන භික්ෂූන් වහන්සේටත් රාග සිතක් ඉපදිච්ච වෙලාවට මේ මොන අංගය කෙරෙහිද රාගය ඉපදුනේ? ඒ කාරණාව ඉස්සරලා මෙනෙහි කරන්න කියනවා. පුත් සත්වයක් ඉන්නවා මොන අංගයටද රාගය ඉපදුනේ? කෙස් වලටද, ඇස් වලටද, දත් වලටද, නිය වලටද, මුහුණටද? ආන්ගේ කාරණාවෙන් මෙනෙහි කරලා මේ විදිහට අසුභය සිහිපත් කරලා අසුභය වඩලා ආන්ගේ රාගසිත මැඩගන්න කියලා දේශනා කළා. කිසිම සාරයක් මේ තුල ඇත්තේ නැති බව මනාව සිහිපත් කරන්න කියලා. ගත යුතු සාරයක් නම් ඇත්තෙම නෑ මේකයි. මැරිලා වැටුණට පස්සේ වැඩක්ම නෑ මේකයි. ඊළඟට සඳහන් කළා සත්වයේ කෙරෙහි අසුභය වඩද්දී ලෝභය නැති වෙලා යනවා කියලා සඳහන් කළා. ඒ කය පිළිබඳව තිබ්බ ලෝභය, ඒ පිළිබඳව ඇති වෙච්ච රාගය දෙකම නැති වෙනවා මෙන්න මේ අසුභය වඩද්දී. එහෙනම් හරි ලේසි භාවනා අරමුණු තුල රාග චිත්තයක් සත්වයේ කෙරෙහි ඇති වුණොත් ඒක මැඩ ගන්න. ඒ තමන්ට රාගය ඇති වුණ රූපය පිළිබඳව විදර්ශනා ඇහැකින් බලන්න ඕනේ. ඊළඟට සඳහන් කළා පාත්‍රා සිවුරු ආදිය කෙරෙහි ලෝභය ඉපදුනහම මේ වගේ ස්ථීර පැවැත්මක් නැහැ. අනිත්‍යයි කියලා හිතහම එව්ව කෙලෙහි තියෙන රාගය නැති වෙලා යනවා. ඒකට සංස්කාර පිළිබඳව ඇති වෙන රාගය අනිත්‍ය මෙනෙහි කරලා නැති කරගන්න කියලා දේශනා කළේ. සත්වයන් කෙරෙහි ද්වේෂය ඉපදුනහම ආඝාත පටිවිණය කකචූපම අවවාදය මෙනෙහි කරලා අන්න ඒ ද්වේෂය නැති කරගන්න කියලා සඳහන් කළා. කාරණා දෙකක් පැහැදිලි කළා ආඝාත පටිවිණය සූත්‍රයයි කකචූපම අවවාදයයි මෙනෙහි කරන්න කියලා ද්වේෂය නැති කරගන්න. මොකද ද්වේෂය කියලා කියන්නේ හරි භයානක අකුසලයක්. මිනිස්සුන්ට නම් තරහ යනවා තමයි. නමුත් ඒකේ ආදීනව ඒ තරම් යහපත් නැහැ. කේන්තියෙන් ඉන්න වෙලාවක මැරුණොත් ඊටාම අවාසනාවන්ත උපතක් තමයි ලබන්නේ මේ ධර්මයට අනුව. එක්ක නිරයේ. එහෙම නැත්නම් ණයෙක්, පොළඟෙක්, කුණකටුවෙක්, ගෝනුස්සෙක් මේ ආදී ඊටා විස සහිත සතෙක්. දැන් ඔය සර්පයන්ගෙත් අපි සඳහන් කරනවානේ බොහෝම විස සත්තු. ඉතින් බොහොම දැඩි ද්වේෂයේ හිතේ තිබ්බ අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ අකුසල කර්ම ගෙවලා අවශේෂ අකුසලයකුත් අරගෙන මනුස්ස ලෝකෙට එනවා. පස්සේ කාලේ. ආන් ඒ ආපුහම ඊටාම විරූපී මුහුණක් තියෙනවා. විරූපී මුහුණක්. රතු පාට ඇස් දෙකක් තියෙනවා. හැමෝගෙම ඇස් ප්‍රේමනාප නැහැනේ. සමහර ගැස් හරි භයංකාරයි. සමහර ගැස් දකින්න ප්‍රසන්න නැහැ. පෙර භවයක ද්වේෂයේ ප්‍රතිඵලය. විරූපී මුහුණ, ඒ වගේම මේ බලන්න අකමැති අප්‍රසාදයේ උපදින ඇස් දෙකක්. තවත් ශරීරයේ විවිධ වෙනස්කම් සහිතව ආපහු උපතක් ලැබෙනවා. ආයෙත් තරහ යන කෙනෙක් හැටියටම උපදිනවා. ආයෙත් කේන්ති අරගෙන ඉඳලා ආයෙත් මරලා දුගතියටම යනවා.
ඒ හින්දා මේ ද්වේෂය කියලා කියන්නේ හරි භයානක අකුසල කර්මයක්. ද්වේෂය නිසා නොකරන අකුසලයක් නෑ. කවදාවත් කෙනෙක් මරන්න බලාපොරොත්තු නොවිච්ච කෙනෙක් සමහරලාට දැඩි කෝපය නිසා හිටි ගමන් පහර දෙන්න පුළුවන් පිහියකින් කඩුවකින් හදිසි කෝපය කියලා අපි කියනවා. ඒවට සමහරලාට නීතියෙනුත් පොඩි පොඩි ලිහිල්කම් තියෙන්න පුළුවන් හදිසි කෝපය කියලා. නමුත් මේ සංසාරෙන් නම් ලිහිල් බවක් නෑ හදිසි කෝපය කියලා. එහෙනම් ද්වේෂය හරි භයානකයි. සමහරලාට අම්මට තාත්තට අතක් උස්සන්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච කෙනෙක් දැඩි ද්වේෂය නිසා අතේ තියෙන දෙයකින් ඒ අයට පහර දෙන්න උනත් පුළුවන්. නිසා ද්වේෂයෙන් නිසා රැස් වෙන අකුසල් මෙතකයි කියලා කියන්න බැරි තරම්. ඒකයි ද්වේෂය භයානකයි කියලා මෙච්චරම කියන්නේ. අන්න ඒක නිසා මේ ද්වේෂයෙන් අත්මිදෙන්න යම් කෙනෙක් කැමති නම් ආන් ඒ ඇයට අවවාද දුන්න සූත්‍ර කීපයක් තමයි මෙන්න මේ ආඝාත පටිවිනේ සූත්‍ර. කකචූපම අවවාදය. ආඝාත පටිවිනේ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ තමයි පැහැදිලි කරන්නේ. එහි ද්වේෂය නැති කරගන්න ආකාර පහක් සඳහන් කරනවා. අපි කරුණු ටික කෙටියෙන් පැහැදිලි කරමු. යම් පුද්ගලයෙකුගේ කාය සමාචාරය හොඳ නෑ. නමුත් වචී සමාචාරය ඊටම හොඳයි. කායික හැසිරීම නම් හොඳ නෑ. ඉන්නේ කොතනද කියලා දන්නේ නෑ. කරන්න ඕනේ මොනවද කියලා දන්නේ නෑ. කවුරු එක්කද කතා කරන්නේ කියලා දන්නේ නෑ. සමහර වෙලාවට පන්සලේ ගිහිල්ලා පුටුවකම වාඩි වෙනවා. මේ ආවේ පන්සලට. පන්සලේ පුටුවේ වාඩි වෙන්න හොඳ නෑ. එහෙම දෙයක් නෑ. කාය සමාචාරයේ කිසි සංවරයක් නෑ. ගිහිල්ලා සමහර නායක හමුදුරන්ගේ පුටුවේම වාඩි වෙනවා. කතා කරන්නේ කවුරු එක්කද? මේ ගරු කටයුතු භික්ෂුන් වහන්සේ නමක් එක්කද? එහෙම නැත්නම් අම්මා එක්කද? ගුරුවරයා එක්කද? තාත්තා එක්කද? ඒ කාරණාව දන්නේ නැහැ. නමුත් ඔහුගේ වචී සමාචාරය හොඳයි. ඒ වෙලාවේ එතන හැසිරෙන්න දන්නේ නැහැ. අම්මා ළඟ හැසිරෙන්න දන්නේ නැහැ. තාත්තා ළඟ හැසිරෙන්න දන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය ගාව හැසිරෙන හැටි දන්නේ නැහැ. යාළුවා මිත්‍රයා ගාව හැසිරෙන හැටි දන්නේ නැහැ. කාය සමාචාරය හොඳනෙම නැහැ. හැබැයි සදාහන් කරනවා වචී සමාචාරය ඊටම හොඳයි. වචනය කියහම හැමෝම පහදිනවා ඒ වචනේට. ඒ වචනේ තුල තියෙන්නේ පුදුම ලෙන්ගතු බවක්. පුදුම මිහිරි බවක්. නමුත් කාය සමාචාරය හොඳ නැහැ. දැන් එතකොට මේ පුද්ගලයාගේ එක නරක පැත්තක් තියෙනවා, එක හොඳ පැත්තක් තියෙනවා. දැන් ඔහු කෙරෙහි මට අමනාපයක් උපදිනවා. අමනාපය උපදිනකොට දේශය ඇති වෙච්ච නිසා මටනේ බලපාන්නේ. ආන් ඒ හින්දා සඳහන් කළා ඔහුගේ නරක පැත්ත හිතන්න එපා කියලා. ඔහුගේ හොඳ පැත්ත කල්පනා කරන්න. වචී සමාචාරය හොඳයි. ඒ ගැන හිතලා අර හැසිරීම ගැන ඇති වෙච්ච ද්වේෂය නැති කරගන්න කියලා කිව්වා. හොඳ පැත්ත හිතලා නරක පැත්ත පිළිබඳව උපන්න ද්වේෂය නැති කරගන්න. මේක තමයි ආඝාත පටිවිනේ සූත්‍රයේ පළවෙනි උපදේශය. ඉතින් මේක විස්තර කරන්න තව උදාහරණ සාරිපුත්යන් වහන්සේ දක්වලා තියෙනවා. නමුත් අපි කෙටියෙන් මේ කරුණ මේ සූත්‍රයේ විස්තර කරන්නයි මේ සඳහන් කරන්නේ. දෙවෙනි කාරණාවක් දේශනා කළා වචී සමාචාරය හොඳ නෑ. නමුත් කායික හැසිරීම හොඳයි. වචී සමාචාරය හොඳ නෑ. කතා කරන්න ගියහම කට ඇරියත් ඕනෙම නෑ. හැබැයි වැඩ කරන්න ගියහම කල යුතු හැම දෙයක්ම කරනවා. නමුත් මොහු කතා කරනවා දැක්කහම කේන්ති යනවා. ආන් ඔහුගේ කාය සමාචාරය හොඳ හින්දා ඒ ගැන හිතලා ඔහු පිළිබඳව ඇති වෙන අමනාපය නැති කරගන්න උත්සාහ දරන්න ඔහු තුල තියෙන හොඳ කාය සමාචාරය පිළිබඳව මෛත්‍රී සිතක් උපදවාගෙන ඔහුටම මෛත්‍රී කරන්න කියලා කියනවා.
ඊළඟට සඳහන් කළා තුන්වෙනි කාරණාව කාය සමාචාරය හොඳත් නැහැ. වචී සමාචාරය හොඳත් නැහැ. නමුත් සමහර වෙලාවට ශ්‍රද්ධාව තියෙනවා. නැත්තම් කයේ හැසිරීම හොඳ නෙත් නැහැ. වචනයත් හොඳ නැහැ. නමුත් වෙලාවකට ශ්‍රද්ධාව තියෙනවා. මොකද වෙලාවකට දකින්නවා මල් නෙලාගෙන ගිහිල්ලා බුදුන් වඳිනවා. තව වෙලාවක දකින්නවා ධර්මශාලාවේ වාඩි වෙලා බණ අහනවා. තවත් වෙලාවක දකින්නවා ඔහු භාවනා කරනවා. නමුත් කාය සමාචාරය හොඳත් නැහැ. වචී සමාචාරය හොඳත් නැහැ. වෙලාවකට ශ්‍රද්ධාව දකින්නවා. ඊට කලාතුරකින් දකින්නේ. නමුත් නිතරම ඔහු පිළිබඳව අපිට ඇති වෙන ද්වේෂය කාලාන්තරයකින් කලින් ඔහුගේ දැකපු හොඳ ක්‍රියාව ගැන කල්පනා කරලා ඔහු පිළිබඳව උපදින ද්වේෂය නැති කරගන්න කියලා සඳහන් කරනවා තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව සඳහන් කරනවා කයේ හැසිරීමත් හොඳ නැහැ, වචනේ හැසිරීමත් හොඳ නැහැ, ශ්‍රද්ධාවත් නැහැ, සමත විදර්ශනා වඩන්නෙත් නැහැ, බණ අහන්නෙත් නැහැ, ਸਰවාකාරයෙන්ම පැහැදෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. ඔහුනම් හොඳනෙම නැහැ, පැහැදෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. නමුත් මොහු කෙරෙහි උපන් ආඝාතය නැති කරගත යුතුයි කියලා දේශනා කරනවා. පැහැදෙන්න පැත්තක් ඇත්තෙම නැහැ. මොන පැත්තෙන් බැලුවත් පුද්ගලයා පිළිබඳව කේන්තියක්ම තමයි ඇති වෙන්නේ. නමුත් ධර්මයේ සඳහන් කරනවා ඔහු පිළිබඳවත් මට ඇති වෙන කේන්තිය මමම හිතලා නැති කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් බලපෑම තියෙන්නේ ඔහුට නෙමෙයි, බලපෑම තියෙන්නේ මටමයි. මේක හතරවෙනි කාරණාව. ඊළඟට පස්වෙනි කාරණාව පැහැදිලි කරනවා තව කෙනෙක් ඉන්නවා කාය සමාචාරයත් ඊටාම හොඳයි, වචී සමාචාරයත් ඊටාම හොඳයි. මොහු ළඟ ශ්‍රද්ධාවක් තියෙනවා, කාලෙන් කාලට සමත විදර්ශනාත් වඩනවා, ඊටාම ඉහළයි. ඒ කියන්නේ ඊටාම හොඳ පුද්ගලයෙක් පිළිබඳව. එවන් කෙනෙක් කෙරෙහි යම් කෙනෙක් තුල යම් ගහගාතයක් අකමැත්තක් ඉපදුනොත් එය ਸਰවාකාරයෙන්ම නැති කරගත යුතුයි. මේ පස්වෙනි කෙනා හැම පැත්තෙම ඉහළයි. නමුත් හැම පැත්තෙම හොඳ කෙනා පිළිබඳවත් සමහර කෙනෙකුගේ හිතේ ද්වේෂය උපදින්න පුළුවන්. හැබැයි ඒක අර අනික් හැම ද්වේෂයකටම වඩා හරි බලවත්. ඒ නිසා ඒ ද්වේෂය නම් ਸਰවාකාරයෙන්ම නැති කරගත යුතුයි කියලා සඳහන් කරනවා. එතකොට මේ හැම පැත්තෙම හොඳයි කියලා කියහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහ ගියපු අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට බැනපු අයත් ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලාට බැනපු අයත් ඉන්නවා. එහෙනම් මෙන්න මේ වාගේ ශ්‍රේණාශ්‍රවයන් වහන්සේලා පිළිබඳව කේන්ති ගත්ත අයත් ඉන්නවා. අනාගාමීන් වහන්සේලා පිළිබඳව කේන්ති ගන්න අයත් ඉන්නවා. සකදාගාමි සෝවාන් කියන උත්තමයන් වහන්සේලා කෙරෙහි කේන්ති ගන්න අයත් මේ ලෝකේ නැත්තේ නෑ. හැබැයි සාමාන්‍ය කෙනෙක් පිළිබඳව කේන්ති ගත්තා වගේ නෙමෙයි මේ කේන්ති හරි භයානක එකක්. ආන් ඒ නිසා සඳහන් කළා ਸਰවාකාරයෙන්ම හොඳ කෙනෙක් පිළිබඳව ඇති වෙනවා නම් යමෙකුට ද්වේෂයක්, ඒ ද්වේෂයත් ਸਰවාකාරයෙන්ම නැති කරගත යුතුයි. එහෙම නැත්නම් ඒක හරි භයානකයි කියලා. එහෙමනම් පින්නතුනි විතක්ක සංඨාන සූත්‍රය ඇසුරු කරගෙන අපි සිදු කරන පළවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. දෙවැනි ධර්ම දේශනාවෙන් ඊතුරු කාරණා ටික අපි නැවත සාකච්ඡා කරමු. ධර්ම ශ්‍රවණය කළ දේශනාවට සහභාගී වුණ ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණානිසංසයත් රත්නත්‍රී ආශිර්වාදයක් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව අපි රැස් කරගත්ත උතුම් ධර්ම දානමේ කුසලය අද මේ ස්ථානයේ වැඩ ඉඳිමින් අපට ආශිර්වාදයක් වෙමින් සද්ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණු අති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර අවසරයි
අපේ නන්ද ස්වාමින් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. පින්කම සංවිධානය කරන අපේ හේමකඩයිස් මැතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දීනියටත් පින්කම සංවිධානය කරන්න නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දෙනාටම අපේ ධර්මසිරි පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාටත් ඔබ අප රැස් කරගත්ත මේ උතුම් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. විහාරස්ථ දායක කාරකාදීන් සියලු දෙනාටම ඒ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නේ මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.